සාගරය සොබාදහම ලෝකයට තිරින කළ එක් නන්දනීය දායාදයක්. නිල්වන් ජලතලයක් දරමින් පෘථිවි පෘෂ්ඨයෙන් බොහෝ ප්‍රමාණයක් වැසී පෙතිර පවත්නා වූ මහා සාගරය ජෛවීය හා අජෛවීය සම්පත්වල තෝතැන්නක්. තැනක අධික ශීත ජලදහරාද තැනක උණුසුම් වූ ජලදහරාද සංසරණය කරමින් ලොවක් එක්තැන් කරන මහා සාගරයේ පත්ල දැඩි ශීත අඳුරක ගැලී පවතිනවා. එනමුදු ගොඩබිම සමීපයේදී මුහුදු පත්ල හිරුවෙලියේ පහස විඳමින් හරිත ශාකවලට ප්‍රාණය දෙමින් විවිධ වර්ණ වූ ශාක සත්ව ලෝකයට පණ පොවනවා. හිරුකිරණ ඇති ආලෝකය එක්තැන් කර සියලු සතුන්ගේ ශක්ති අවශ්‍යතා වටහා ගනිමින් ශක්ති ගලණයට මුලපුරමින්ද ගොඩබිමින් සහ අහසින් ගලායන හිතකර අහිතකර දෑ දරා ගනිමින්ද හෝ හඬ නන්වමින් නිරන්තර රළ පෙන පිඩු විසුරුවමින් මහසයුර රමණීය දසුන් මවන. සාගරයේ මිනිස් ප්‍රජාව වෙනුවෙන් ඉටු කරන සේවාව අතිමහත්. ගෝලීය උෂ්ණත්වයේ ඉහළ යාමට හේතු වන කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය කොට ඔක්සිජන් නිපදවමින් දේශගුණික සමබරතාව රැකගන්නේ මහසයුර. සාගරයේ ජීවයේ පැවැත්මට අවශ්‍ය ජල චක්‍රයේ ප්‍රමුඛ අංගයක් වන අතර මිනිසාට ආර්ථිකමය වශයෙන් වැදගත් ඛනිජ සම්පත් රැසක ප්‍රධාන ප්‍රභවය ලෙසද ක්‍රියා කරනවා. ලෝක ජනගහනයෙන් බිලියන 28ක් සංචාරක ධීවර හා වෙනත් කර්මාන්තයන්ගෙන් රැකියා අවස්ථා සරි කරගන්නේ මහා සයුර ආශ්‍රිතව. කොච්චර සුන්දර ලෝකයක්ද මේක. ඇත්තටම ඒ වගේම ගෙදරක තාත්තා කෙනෙක් වගේ මේ ලෝකෙම කොච්චර දුකක් දරාගෙන ඉන්නවද? ඒක අපිට පේන්නේ නැහැ. මේ සාගරය කියන්නේ අපේ ජීවිතය. මේ ජීවිතයත් එක්ක අපි ජීවත් වෙන්නේ. මේ ජීවිතේ අපි ජීවත් වෙන අතරම මේ සාගරය අපිට විශාලම රුකුලක් සපයන මේ අපි යහතින් ජීවත් වෙන්නේ. මොකද ලංකාව වටා තියෙන සාගරය සාගර සම්පත් අතින් දීර්ඝ කර්මාන්තයේ ඒ වගේම සංචාරක කර්මාන්තයේ තාපත් හොඳ රුකුලක් සපයනවා. ඒ වගේම මේ සාගරයේ කියන හැමතැනම තියෙන ජීව විවිධත්වය. ඒ ජීව විවිධත්වය ඉතාමත් අනර්ගයි ඒ වගේම ඉතාමත් අඩු පිළිසක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒත් මේ ජීව විවිධත්වය මත තමයි අපේ සම්පූර්ණ ලෝකය ඒ වගේම අපේ රට යැපිලා තියෙන්නේ. පෘථුවිය මතුපිට ජලතලයෙන් 20%ක් වසා සිටින ලොව තෙවන විශාලතම සාගරය වන ඉන්දියන් සාගරයෙන් ශ්‍රී ලංකාව වට වී පවතිනවා. ඒ වර්ග කිලෝමීටර 65610ක් පමණ වූ කුඩා දිවයිනක් ලෙසින්. එක්සත් ජාතීන්ගේ සාගර නීති ප්‍රඥප්තියට අනුව ශ්‍රී ලංකාවෙන් 8 ගුණයක සාගර ප්‍රදේශයක අයිතිය අප සතුයි. එය වර්ග කිලෝමීටර 5,34,000ක්. එක්සත් ජාතීන්ගේ සාගර නීති ප්‍රඥප්තියට අනුව වෙරළ කලාපයේ පාදක රේඛාවේ සිට සාගරයේ දෙසට නාවික සැතපුම් 12ක් දක්වා වන කලාපය දේශීය සමුද්‍රය. එම කලාපය තුළ අහස, ජලතලය හා මුහුදු පතුලේ සම්පූර්ණ අයිතිය අප රට සතුයි. ජලතලය හා මුහුදු පතුලේ අයිතිය පමණක් හිමිවන ප්‍රත්‍යාසන්න කලාපය වන්නේ දේශීය සමුද්‍ර සීමාවේ සිට තවත් නාවික සැතපුම් 12ක සීමාව. පාදක රේඛාවේ සිට නාවික සැතපුම් 200ක් දක්වා වූ අනන්‍ය ආර්ථික කලාපය තුළ ජීව අජීව සම්පත් නෙලා ගැනීමේ පූර්ණ අයිතියත් සාගර පර්යේෂණ සඳහා ඇති අයිතියත් සහතික කොට දී තිබෙනවා. මෙහි විශාලත්වය අපේ රටමෙන් 8 ගුණයක්. මිනිසාගේ ප්‍රෝටීන අවශ්‍යතාවයෙන් වැඩි ප්‍රමාණයක් සපයා ගන්නේ මුහුදු මත්ස්‍ය ආහාරය. වෙරළබඩ ජනතාවගේ වැඩි දෙනෙකුගේ ජීවනෝපාය දිහිවර කර්මාන්තය.
ශ්‍රී ලංකාව සංචාරක පාරාදීසයක් ලෙස විරුදාවලිය ලැබීමට ප්‍රධාන වශයෙන් ඉවහල් වන්නේ රට වටා ඇති රමණීය වෙරළ තීරය හා ඒ හා සබැඳුණු සෙසු ක්‍රියාකාරකම්. මීගමුව, හික්කඩුව, කල්කුඩා, පාසිකුඩා, නිලාවේලි, ආරුගම්බේ දෙස් විදෙස් සංචාරකයින්ගේ සෞන්දර්යාත්මක තෝතැන වී තිබෙනවා. මුහුදු ජලය හා සාගරය පදනම් කරගත් කර්මාන්ත රැසක් අප සතුයි. ක්ලෝරීන්, කෝස්ටික් සෝඩා ඇතුළු රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය වගේම ලුණු නිෂ්පාදනයද ඒ අතර වැදගත් තැනක් ගන්නවා. රටේ සමස්ත ලුණු නිෂ්පාදනය සිදුවන්නේ අපේ සයුර ආශ්‍රිතව. අපේ සමුද්‍ර පරිසර පද්ධතිය ලෝකයේ සෙසු පරිසර පද්ධතීන්ට සමාන වනවා සේම සුවිශේෂී අනන්‍යතා ලක්ෂණයන්ගෙන්ද යුක්තයි. එය කඩුලාන, කොරල් පර, මුහුදු තෘණ, වැලි සහිත වෙරළාදී ජෛව විවිධත්වයෙන් පොහොසත් අංග රැසකින් සමන්විතයි. මුහුදු තෘණ කරදේයෝ කලපු ජලයෙහි සම්පූර්ණයෙන් ගිලී වැඩීමට අනුවර්තනය වී ඇති අතර රයිසෝමය හා මුල් මගින් පසට සවවී පවතින ප්‍රභා සංශ්ලේෂී ශපුෂ්ප ශාක විශේෂය. කඩොලාන සාමාන්‍ය ශාකවලට ජීවත්වීමට අසීරු පරිසර සාධක හමුවේ ඒවාට ඉතා මැනවින් හැඩගැසී ජීවින් රාශියකට වාසස්ථාන සපයන ශාක විශේෂ ගණනාවක එකතුවක්. ස්වභාවිකව මෙය අපට හමුවන්නේ ගම්මෝය, කලපු සහ ගං යූරු ආශ්‍රිතවයි. සාගර ජලතලයේ සෞන්දර්යාත්මක තෝතැන්න නිර්මාණය කරන්නේ කොරල්. කැල්සි භවනය වූ ව්‍යුහයන්ගෙන් සමන්විත කොරල් විවිධ හැඩහුරුකම් වලින් හා විවිධ වර්ණයන්ගෙන් අලංකෘතයි. සාගරය තුල හිරිගලින් තැනුණු මනරම් මල් උයන් බඳු වූ මේ කොරල් ප්‍රදේශ ලක්ෂ සංඛ්‍යාත ජීවීන්ගේ වාසස්ථාන බවට පත්ව තිබෙනවා. කොරල් සොබාදහමේ විශ්මිත මෙන්ම අපූර්ව නිමවුමක්. කල්පුවක් යනු මුහුදු ප්‍රදේශයෙන් ගොඩබිම දෙසට ඇතුූ ජල පෙදෙසක්. මෙයට ගොඩබිම දෙසින් ගංගාවක් හෝ දිය පහරක් එක් වෙනවා. එම නිසා කලපුව තුළ ඇත්තේ මිරිදිය හා කර්දියවල එකතුවක්. අපේ හඳුන්වන්නේ කිවුල්දිය නමින්. මෙම කිවුල්දිය ආශ්‍රිතවත් සුවිශේෂී වූ පරිසර පද්ධතියක් ගොඩනැගෙනවා. මිනිසා විසින් ඍජුව හෝ වක්‍රාකාරව සමුද්‍ර පරිසරයට නොයෙකුත් ද්‍රව්‍ය හෝ ශක්තියින් එකතු කිරීම නිසා ජීවීන්ට හා මානව සෞඛ්‍යයට හානිකර වූද දීවර කර්මාන්තය වැනි සාගරය හා සම්බන්ධ ක්‍රියාකාරකම් වලට බාධාකාරී වූද මුහුදු ජලයේ ගුණාත්මක බව හා සාගරයේ සුන්දරත්වය හීන කරන්නා වූද තත්ත්වය සමුද්‍ර දූෂණය. අපද්‍රව්‍ය හා විෂ සහිත අතුරු නිෂ්පාදන මුහුදට බැහැර කිරීම කාර්මික සංවර්ධනයත් සමග අප සිදු කරන සාපරාධී ක්‍රියාවක්. මෙම අපද්‍රව්‍ය කලපු, මෝය හා ලවණ වගුරුවල තැන්පත්වීම නිසා වෙරළාශ්‍රිත ජීවීන් හා ශාක ගහණය විනාශයට මුහුණ පානවා. ශ්‍රී ලංකාව ආශ්‍රිත අධික නාවික තදබදයක් ඇති නිසා මුහුදට තෙල් කාන්දුවීමේ තර්ජනය වැඩි. විෂ සහිත තෙල් ජලය මත තට්ටුවක්සේ තැන්පත්වීම නිසා ජලජ ජීවීන්, කොරල්, කඩුලාන ඇතුළු සමස්ත පරිසරයම විනාශ වෙනවා. සාගරය මුහුණ දෙන තවත් විශාල තර්ජනයක් බැලාස්ට් ජලය මගින් ආක්‍රමණශීලී ජලජ ජීවීන්, ශාක හා ව්‍යාධි ජනකයින් එක් පරිසරයක සිට තවත් පරිසරයකට සංක්‍රමණය වීම. බැලාස්ට් ජලය නැවක සමතුලිතතාවය පාලනය කිරීම සඳහා යොදා ගන්නා ජලයයි. වරායන්හි නැව්බාණ්ඩ පැටවීමේදී හා බෑමේදී ඊට සමානුපාතිකව බැලාස්ට් ජලය ඉවත් කිරීම හා පිරවීම සිදු කරනවා. මේ නිසා පැටවීමේ වරාය ආශ්‍රිත සමුද්‍රයට බැලාස්ට් ජලය මුදා හැරීම සමගම ආගන්තුක පරිසරයකින් පැමිණෙන නව ජීව විශේෂ එම පරිසරයට එකතු වෙනවා. මෙසේ පැමිණෙන සමහරක් ආගන්තුක ජීවීන් නිසා
ස්වයන් චිරස්ථායි පරිසර පද්ධතිවලට නොයෙකුත් අහිතකර බලපෑම් ඇති වෙනවා. සමුදුර අපට ජීවය ලබා දුන්නත් මිනිසාගෙන් වැඩිපුරම ගැහැට හා අතවර ලබන්නේත් මහසයුර. සංවර්ධනය කරා අප යන ගමනේ වඩා වැදගත් වන්නේ පාරිසරික ගැටු වඩාත් අවම වන තිරසාර සංවර්ධන උපාය මාර්ග භාවිතය. මේ සඳහා කැපූ ආයතනය පරිසර අමාත්‍යාංශයේ යටතේ පවතින සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය. 2020 වන විට ශ්‍රී ලංකාව තුළ තිරසර සංවර්ධනයත් සමෘද්ධිමත් ජනතාවක් සහ ආර්ථික බිහිකිරීම සඳහා දූෂණයෙන් තොර සාගර පරිසරයක් ඇති කිරීම මෙම ආයතනයේ දැක්ම වී තිබෙනවා. දූපත් රාජ්‍යයක් හැටියට ඒ සමුද්‍ර පරිසරයේ තියෙන ආරක්ෂාව සම්බන්ධයෙන් පිරිසුදුභාවය රැක ගැනීම සම්බන්ධයෙන් තියෙන එකම ආයතනය හැටියට සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරිය ඉදිරියෙන් ඉන්නවා. දූෂණය වැළැක්වීමේ පනත මගින් ඒ දීලා තියෙන බාරදූර කාර්ය සමුද්‍ර පරිසර අධිකාරිය ඉටු කිරීමේදී වගකීම් විශාල ප්‍රමාණයක් පැවරලා තිනවා. වගකිව යුතු ආයතනයක් හැටියට අපි නිතරම දැනුවත් කිරීමේ වැඩසටහන් සිදු කරනවා. විශේෂයෙන්ම පාසල් දරුවන්ට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය වර්තමානයේ අපි කරන එක දැක් තමයි අන්තර්ජාතිකව තියෙන මාපොල් සංගුතිට අදාළව තියෙන ලබා දෙන නීති සහ අනපනත් ලංකාවේ ක්‍රියාත්මක කිරීම. මේක අපේ රට විතරක් නෙමෙයි ඕන රටක් කරන දෙයක්. ඒතර මෙහි ප්‍රධාන ලක්ෂණයක් තමයි මේ සම්මුතිය හරහා දෙන නීතිවල ප්‍රධාන ලක්ෂණයක් තමයි මේ නීතියේ එන දඩමුදල් සහ තියෙන බලපෑම මිනිසුන් ඉතාම වැඩි. ඒ නිසා මේකේ අපි ඒකේ ප්‍රධාන අරමුණ වෙලා තියෙන්නේ කෙසේ හෝ සමුද්‍රය සහ වෙළ කලාපයේ දූෂණයෙන් වැළැක්වීම. ඒතර අපි සියලු දෙනාම දැනගත යුතුයි අනාගතයේ ඉතින් නුදුරු කාලයේදීම මේ නීති ලංකාවේ ක්‍රියාත්මක වීම හරහා වෙළ කලාපයේ සහ මොහොත දූෂණය කරන ඕන කෙනෙකුට විරුද්ධව අපේ ආයතනය හරහා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය හරහා නීතිමය තත්ත්වයට යටත් වෙන්න පුළුවන්. වරදකරුවොත් උන අවස්ථාවක අනිවාර්යෙන් මිලියන 3ක් හෝ ඊට එහා දඩයකට යටත් වීමේ හැකියාවක් තියෙනවා. වත්මන් හා මතු පරපුර වෙනුවෙන් සමුද්‍ර පරිසරය කළමනාකරණය උදෙසා කාර්යක්ෂම ලෙස නීති බලගන්වමින් ජාත්‍යන්තර සමුද්‍ර සම්මුති ක්‍රියාත්මක කිරීම මෙම ආයතනයේ විශේෂ කාර්යභාරයක්. පාර්ශවකරුවන් හා අවශේෂ කොටස් සම්බන්ධීකරණය කොට සමුද්‍රීය සම්පත් පර්යේෂණ සිදු කරමින් ශ්‍රී ලංකාවේ සාගර දූෂණය වැළැක්වීමයි ඔවුන්ගේ මෙහෙවර වන්නේ. ජාත්‍යන්තර සම්මුතීන්ට අනුගතව නාවික යාත්‍රා මගින් ඉවත් කරන දැවිතෙල් හා ඝන අපද්‍රව්‍ය ප්‍රතිග්‍රහණ පහසුකම් විධිමත් අයුරින් සැකසීම ආයතනයේ මූලික කාර්යභාරයක්. සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය වරාය කාර්යාලයේ සිට ප්‍රධාන වශයෙන්ම ලංකාවට ප්‍රවිෂ්ඨ වන නෞකාවල අපද්‍රව්‍ය ප්‍රතිග්‍රහණ සැලසීමේ කාර්ය සිදු කරනවා. මේ යටතේ ලංකාවට එන නෞකා විසින් පූර්ව දැනුම් දීමක් සිදු කරනු ලබනවා. ඒ අය තුළ තිබෙන නෞකාවල තිබෙන අපද්‍රව්‍ය පිළිබඳ මේ අපද්‍රව්‍ය ඉවත් කිරීමට අදාළව සේවා සපයන ආයතන වලට බලපත්‍ර නිකුත් කිරීම, එම ඉවත් කිරීමේ ක්‍රියාවලිය අධීක්ෂණය කිරීම, නෞකාවලට අපද්‍රව්‍ය ඉවත් කිරීමට අදාළ සහතික පත්‍ර නිකුත් කිරීම සහ ඉවත් කරනු ලබන දැවිතෙල් වල ප්‍රමාණයන් මත මුදල් අය කර ගැනීම ප්‍රධාන වශයෙන්ම වරාය කාර්යාලයෙන් සිද්ධ කරනු ලබනවා. දැන් මේ තියෙන්නේ අපි අර බවුසරෙන් ලබාගත් තෙල් සාම්පලේ. මේ තෙල් සාම්පල් එක අනුව මේහි තියෙනවා 60ක් ජලය, 40ක් තෙල්. මෙන්න මේ පරීක්ෂා පදනම් කරගෙන තමයි අපි අදාළ ගෙවීම් සඳහා මුදල් ගණනය කිරීම සිදු කරනු ලබන්නේ. සමුදුරේදී සිදුවන හදිසි තෙල් විසුරුමකදී ක්‍රියාත්මක ජාතික සැලැස්ම සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන් හා ජනතාව දැනුවත් කිරීම සහ ඒ යාවත්කාලීන කිරීම ආයතනයේ තවත් කාර්යභාරයක්. මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය යටතේ තිබෙන ආයතනයක් වන සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ ප්‍රධාන රාජකාරියක් වන්නේ සමුද්‍ර පරිසරයට ඇතිවන අවදානම අවම කිරීම සඳහා කටයුතු කිරීමයි. ඒ කටයුතු කිරීමේදී ප්‍රධාන වශයෙන් වගකීමක් හැටියට සමුද්‍ර පරිසර අධිකාරියට ලැබී තිබෙන්නේ හදිසි අනතුරකදී මුහුදේදී තෙල් විසිරීමක් සිදු වුණොත් එය මැඩපැත්වීම සඳහා කටයුතු කිරීමට. ඒ සඳහා
ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ යටතේ තිබෙන ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සමග එක් වී එවැනි කටයුත්තක් අනතුරක් සිදු වුණොත් එය ජාතික අපදාවක් හැටියට සලකා ඒ සම්බන්ධයෙන් අදාළ ආයතන සමග එක් වී ඒ මැද පැවැත්වීම සඳහා කටයුතු කිරීමයි. එහෙම අවස්ථාවකදී කොහොමද අපි රට ක්‍රියා කරන්න ඕන කියන පෙර පුහුණුව මේ අවස්ථාවේදී අපි යොදා ගන්න. ඒ සඳහා අපි සමුද්‍ර ප්‍රශාසන අධිකාරිය හරහා අපි භාවිත කරන ස්පිලෙක්ස් කියන රසායන හරහා තමයි අද මේ පුහුණුව නම් කරලා තියෙන්නේ. ඒත් මෙහිදී වෙන්නේ ශ්‍රී ලංකාවට මොහොතේ ඕනම අවස්ථාවක තෙල් හෝ රසායන ද්‍රව්‍ය විසිරීමක් આવොත් ඒම අවස්ථාව කළමනා කරගන්නේ කොහොමද? ඊට අදාළ ආයතන මොනවද? ඒ ආයතන විශේෂම ආයතන වශයෙන් නම් කරන්න පුළුවන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, සමුද්‍ර ප්‍රශාසන අධිකාරිය, ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ යුද හමුදාව, ශ්‍රී ලංකා පොලිසිය සහ ඒ වගේම නාර ආයතනය, මධ්‍යම ප්‍රශාසන අධිකාරිය වගේ ආයතන සියලු ආයතන අදාළ ආයතන ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ කළමනාකරණ සහ රැස්වීම ශාලාවට එකතු වෙලා මෙතනින් ගන්න තීරණ අනුව තමයි සම්පූර්ණ ඒ අදාළ තෙල් විසිරීම පාලනය කරන්නේ. ඒතර මෙම ස්පිලෙක්ස් 2017 වෙනසට හරහා අපි කරන්නේ ඒ අවශ්‍ය පෙර පුහුණුව සහ පෙර සූදානම බලා ගන්න. ඒතර මේ ගන්න පුහුණුව අනුව ශේෂ්ඨ අර්ථ වශයෙන්ම තෙල් විසිරීමක් හෝ රසායන ද්‍රව්‍ය විසිරීමක් වුණ අවස්ථාවකට අපිට බලා ගන්න පුළුවන් කොහොමද අපි ඒකට මුහුණ දෙන්නේ. ඒක අපි අඩුපාඩු මොනවද අඩුපාඩු හදාගෙන ඉතා කාර්යක්ෂමව ඒ තෙල් විසිරීම හා රසායන ද්‍රව්‍ය විසිරීම පාලනය කරලා අපේ දේපොළ ජීවිත හා අනිකුත් සියලු පරිසර අවදානම් අඩු කරලා රටට ඉතා හොඳ පරිසර තත්ත්වයක් ඇති කිරීමේ ප්‍රධාන බලාපොරොත්තුව තමයි මේ ස්පිලෙක්ස් 17 හරහා අපි අනිවාර්යෙන් බලාපොරොත්තු වෙන්නේ. නිරීක්ෂණ හා පරීක්ෂණ මගින් සාගර දූෂණය පිළිබඳ නිරන්තර කටයුතු කරමින් අනාගත පරපුරට සාගරය ආරක්ෂා කර දීමයි ආයතනයේ ඉලක්කය. මුදල් ලබා ගන්න සාම්පල් අපි විද්‍යාගාරයට යොමු කරනවා. එහිදී අපි ජීව සහ රසායනික වශයෙන් මෙහි අධ්‍යයනය ලක් කරනවා. ඒ අධ්‍යයන ලක් කරලා අදාළ රිපෝට්ස් නැත්නම් තොරතුරු අදාළ ප්‍රාදේශීය කාර්යාලයට ළමත ලබා දීලා ඒ අදාළ කටයුතු ඉදිරි කටයුතු ක්‍රියාමාර්ග ගැනීම සඳහා එක යොමු කරනවා. හරි. දැන් ජලාභුජතාවය ගැන දන්නව නේද? දන්නව නේද? හැමෝම. රයිට්. අපි ඊළඟට ගමු කරු මුල්, කයිරු මුල්, විවිධ මුල් ජාතිනේ තියෙන්නේ නේද? දරුවන්ගේ සිට වැඩිහිටියන් දක්වා වූ ජනතාවට සාගරයේ සුරකීම පිළිබඳ අවබෝධය ලබා දීමට පුහුණු කිරීමේ හා දැනුවත් කිරීමේ වැඩමුළු ඔවුන් ක්‍රියාත්මක කරනවා. උඩට මුලක් එවන්නේ සාමාන්‍ය මුල් යටටනේ යන්නේ නේද? පස යටටනේ මුල් යන්නේ නේද? ඇයි කඩලානේ පසෙන් උඩට මුල් එවලා තියෙන්නේ මොකද? රයිට්. ඔව් කඩලාන තියෙන්නේ මොන වගේ පරිසරයකද? නිතරම ජලය මාරු වෙන පරිසරයක. සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරිය වශයෙන් දැනුවත් කිරීමේ වැඩසටහන් ගණනාවක් අපි අවුරුද්ද පුරා දියත් කරනවා. ඒ වැඩසටහන් වලදී අපි පාසල් සිසුන්, ඒ වගේම ජනතාව, හෝටල් ආසිතව වැඩ කරන ජනතාව, ඒ වගේම දීවර ජනතාව දැනුවත් කිරීම වැඩසටහන අපි දිගින් දිගටම ක්‍රියාත්මක කරගෙන යනවා. මීට අමතරව සමුද්‍රීය පරිසර අධ්‍යයනය සඳහා පාසල් මුල් කොටගත් ව්‍යාපෘති රැසක්ද ඔවුන් සතුයි. ප්‍රජාපාදක දැනුවත් කිරීමේ වැඩමුළු මෙන්ම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය වෙහෙසෙනවා. මොරගල්ලට නිල් වෙරළක් එහි නිදසුනක්. මොරගල්ල සුන්දර වෙරළ තීරය ඉතා වටිනා සංචාරක ගමනාන්තයක්. පාරිසරික වශයෙන් ගත් කල බාබරීන් කොරල් පරය වෙරළේ සුන්දරත්වය ඔප්නන්වනවා මෙන්ම වෙරළට ආසන්න නාන තටාකයක්ද නිර්මාණය කරන. මොරගල්ල වෙරළ හා ඒ අවට පරිසරය මනා කළමනාකරණයක් සහිතව පරිසර හිතකාමී වෙරළක් වශයෙන් ජාත්‍යන්තරව පිළිගත් තත්ත්වයට ගෙන ඒම හෙවත් නිල් දජයක් සහිත වෙරළක් බවට පත් කිරීමට මග කියන්නේ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියයි. කළ යුතු වැඩ කටයුතු 27ක් තියෙනවා. ඉතින් ඒක අඳුනගෙන අපි එකින් එක දැන් ඇවිල්ලා තියෙනවා. ලොකුම ජයග්‍රහණයක් හැටියට අපි ජීවිතාරක්ෂක කුළුණක් ස්ථාපනය කරගත්තා. වැසිකිලි පද්ධතියක් අපිට ලැබුණා. දැන්වීම් පුවරු දැනුවත් කිරීමේ පුවරු සවි කරා. දැන් මම හිතනවා මේ වෙරළ පරිසරයේ ඉන්න සියලු දෙනා මේ ගැන දැනුවත්. ඉතින් අපිට මේ හැමෝන්ගේම සහයෝගය මේ වෙනුවෙන් තියෙනවා. හැමෝන්ගේම උවමනාවත් මේ වෙරළ
රැක ගැනීමට. ඉතින් මීපායකෙන් මේ අපිට දීලා තියෙන දායකත්වය ඒගොල්ලන්ගේ මඟ පෙන්වීම ඒකත් එක්කලා මම මේ කියපු නොකියපු මේ පළාතේ සියලු දෙනා එකතු වෙලා අපි මේ නිල් දජයක් මොරගල්ලට ගේන ව්‍යාපාරයේ සිටිනවා. මේක ජාතික මට්ටමේ වැදගත්කමකින් යුතු වැඩසටහන. මම හිතනවා හැම දෙනාගේම සහයෝගය ලැබෙයි කියලා මේ වැඩසටහන වෙනුවෙන්. ජුනි මස 8 වන දින ලෝක සාගර දිනය ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්‍රකාශයට පත් කොට තිබෙනවා. ලොව බොහෝ රටවල් විවිධ වැඩසටහන් සංවිධානය කරමින් ජගත් සාගර දිනය සමරනවා. ඒ හැර සාගරය පිළිබඳ පොදු ජනතාවගේ අවධානය යොමු කිරීමටත් සාගරය දූෂණය වන ආකාරය හා එහි බලපෑම පිළිබඳව ජනතාව දැනුවත් කිරීමත් සිදුවන අතර සාගර පරිසරය ආරක්ෂා කිරීමට මුළුමහත් ලෝකවාසීන්ගේ දායකත්වය ලබා ගැනීමත් මෙහි අරමුණ. එයට සමගාමීව ශ්‍රී ලංකාවේද සාගර පරිසර පද්ධතිය ආරක්ෂා කිරීම සඳහා දැනුවත් කිරීමේ හා ප්‍රායෝගිකව සහභාගී කරවීමේ දීප ව්‍යාප්ත වැඩපිළිවෙලක් ජාතික සමුද්‍ර සම්පත් සුරකීමේ සතිය සහ වෙරළ පවිත්‍රතා දින ජාතික සැමරුම. සැප්තැම්බර් මාස 3 වන සතියේ සිට එය ක්‍රියාත්මක වන්නේ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ මගකීම ඔස්සේ. ඒ අනුව සෑම වසරකම සැප්තැම්බර් 2 වන සතියේ රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනවල සහ පෞද්ගලික අංශයේ දායකත්වයෙන් දිවයිනේ සමස්ත වෙරළ තීරයේම ආවරණය වන පරිද්දෙන් විශේෂ සමුද්‍ර පරිසර ආරක්ෂණ වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. ශ්‍රී ලංකාව වටා කිලෝමීටර 1700ක් පමණ වූ වෙරළ තීරය 82ක් පමණ වූ කලපු ඇතුළුව සමස්ත සාගර පරිසරය ආරක්ෂා කිරීම හා ඒ හා සම්බන්ධ කර්මාන්තවල තිරසර භාවය ආරක්ෂා කිරීම මෙහි අපේක්ෂාවයි. අපි කරන දේවල් වලින් ඉතාමත් කළමනාකාරීත්වය සහ දැනගෙන අපි කරන ක්‍රියාදාම කරලා අපි හැකියතාක් අපි පරිසරයට එකතු වෙන දූෂක ද්‍රව්‍ය අඩු කිරීම හරහා නිවස් මට්ටමේ අපිට පුළුවන් විවස්ත මට්ටමේ පුළුවන් මේ සාගර දූෂණ අඩු කරගන්න. ඊට අමතරව සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරිය විදිහට මේ වෙද්දී අපි ඉතාමත් දැඩි නීතිමාලාවක් ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒ කියන්නේ දැනුවත් වීම හරහා දැනුවත් වීම සහ ඊට අනුගත වීම හරහා අපිට පුළුවන් සාගර දූෂණය අඩු කිරීම. ඊට අමතරව තමයි නිවස් මට්ටමෙන් කරන අපි තියෙනවා ඝන අපද්‍රව්‍ය බැහැර කිරීම. ඒ වගේම ද්‍රව අපද්‍රව්‍ය බැහැර කිරීම අඩු කිරීම හරහා ඒ වගේම පුළු හැකිතාක් දුරට ප්‍රතිචක්‍රීකරණය පැත්තට යොමු වීම. ඒ වගේම පුළු හැකිතාක් දුරට හරිතකරණයට තම නිවාස පරිවර්තන කරගන්න අනිවාර්යයෙන් පුළුවන්. නිවාස මට්ටමෙන් සහ පුද්ගලික මට්ටමෙන් කරන දූෂණය අඩු කිරීම. එතනින් අවසානයේ වෙන එකතු වෙන බලපෑම ඉතාමත් වැඩි. ඒකෙන් සාගරයට කරන්න පුළුවන් අපි කියන සේවයත් ඉතාමත් වැඩි. ඔබේ ආරක්ෂාවත් රටේ ආරක්ෂාවත් වෙනුවෙන් සාගර පරිසරය සුරකීම අප සැමගේ යුතුයකමක් මෙන්ම වගකීමක්.